දරුවනි සුබ සන්ධ්‍යාවක්. ඔයගොල්ලන්ට මාව ඇහෙනවද? ඔයගොල්ලන්ට මාව ඇහෙනවද? ඔව් සර්. ඔව් සර් ඇහෙනවා. සුබ සන්ධ්‍යාවක්. ඔයගොල්ලන්ට මාව ඇහෙනවද දරුවනි? සුබ සන්ධ්‍යාවක් සර් ඇහෙනවා. ඔයගොල්ලන්ට මාව ඇහෙනවද? සුබ සන්ධ්‍යාවක් දරුවනි. ඇහෙනවා සර්. ඇහෙනවනේ. හරි එහෙනම් අපි දැන් පුතාලා මේ බ්‍රහස්පතින්දා පේපර් එකකට මුහුණ දුන්නා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයකට. ඒකේ උත්තර පත්‍රය ඔබ මට WhatsApp කරලා ඉවලා තිනවා. මම මේක හැකි පමණ බලනවා පුළුවන් මට්ටමින්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ උත්තර පත්‍රය පුතාලගේ දැන් දෙසැම්බර් මාසයේ මම ඔබට පැවරුමක් සකස් කරගෙන යනවා. ඒ පැවරුම ගන්න ආවහම ඔයගොල්ලන්ට පුළුවන් උත්තර පත්‍රය ලැබෙන්න සලස්වන්න. ඒ වගේම ඔබ එවලා තියෙන WhatsApp කරලා තියෙන උත්තර පත්‍රය මම මේ වෙනකොටත් බලන්න පටන් ගන්න තියෙනවා. අපි ඒක ලකුණු දාන්නෝද? නෑ නෑ නැත්තම් ගෙනත් දෙන්න ඕනේද? අවුතා දෙසැම්බර් මාසේ අර ගෙන දුන්නට පස්සේ සර් ලකුණු දාන්න නැත්නම් WhatsApp එකේ තියෙන එකෙන්ම ලකුණු දානවද සර්? ඔව් එතකොට මම ඒ බලන ඒවාට මම ලකුණු දාන්නම්. ඒ අතර ඕගොල්ලන්ගේ ඒක ලැබෙන්න සලස්වන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මට එතකොට බලන්න පහසුවක් තියෙනවා. තේරුණාද? අරක ටිකක් බලන්න අපහසුයිනේ. ඒකේ මම print out එකක් ගන්න වෙනවා. ඔබට පුළුවන් කමක් තිබුණොත් බොහෝ දුරට දැන් හෙට මම මේක දාන්න ලබන සතිය ඇතුළත ඔබට මේ පැවරුමත් එතකොට ගන්න පුළුවන්. එතකොට වැඩ දෙකම කරගන්න පුළුවන්. හරි? අපි සෙකන්ඩ් පේපර් එකක් පැත්තකට තමයි යන්න හදන්නේ. අපි ඒ සඳහා තෝරගත්තේ ඔයගොල්ලෝ දැන් මේකේ පළවෙනි ප්‍රශ්න පත්‍රය කරලා තියෙන්නේ ගණිත ප්‍රශ්න පත්‍රය අර ප්‍රැක්ටිස් පේපර්ස් වල. ඒකේ අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තමයි ඒකේ සෙකන්ඩ් පේපර් එක තමයි අද සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ ඒකේ පිළිතුරු ටික සූදානම් කරගෙන නැති කියලා. පැහැදිලි? ඔබේ පළවෙනි කොටස නේද කරන්නේ කිව්වේ? පළවෙනි කොටස අපි සාකච්ඡා කරානේ. ඔගේ ෆස්ට් පේපර් එක අපි සාකච්ඡා කළා ලකුණු පැවරුවානේ. yes sir. මේක ෆස්ට් පේපර් එක කරා පුතා. ඒකේ රෙකෝඩින් එක දාලා තිබුණ නැද්ද මම? අපි එන්න හදන්නේ සෙකන්ඩ් පේපර් එකට. මේකේ කියනවා මෙහෙම තෝරාගත් ශිෂ්‍ය කණ්ඩායමක ශිෂ්‍යයින් එක්තරා අධ්‍යාපන නාලිකාවක විකාශනය වන ඔව් කියන්නේ සර් අර බදාදා එකේ රෙකෝඩින් එක තාම දාලා නැහැ නේ සර්. බදාදා ওই පළවෙනි එක සාකච්ඡා කරපු එකේ ඒකට මට එන්න බැරි වුණා සර්. රෙකෝඩින් එක තාම දාලා නැහැ. ගන්න නැද්ද? ඒක මම අද දැන් මේක විවරෙච්ච එක මම දාන්නම්. හරි? ඒක මට එනම් කල්පනාවට එන්නේ නැතුව. අපි බලමු එහෙමනම් අද මම දාන්න පුතා. මේකේ කියනවා තෝරාගත් ශිෂ්‍ය කණ්ඩායමක ශිෂ්‍යයින් එක්තරා අධ්‍යාපන නාලිකාවක විකාශනය වන අධ්‍යාපන වැඩසටහන් නැරඹීම සඳහා ගත කරන කාලය පිළිබඳ ආසන්න මිනිත්තුවට ලබාගත් තොරතුරු ඇසුරෙන්
වඩ ප්‍රස්ථාරයක් ඇඳීමට සකස් කළ අසම්පූර්ණ අගේ වගුවක් පහත දැක්වේ. අසම්පූර්ණ අගේ වගුවක් පහත දැක්වේ. තෝරාගත් ශිෂ්‍ය සංකන්දායමේ මුළු ශිෂ්‍යයන් සංඛ්‍යාව කීයද කියලා අහනවා. මුළු ශිෂ්‍ය සංඛ්‍යාව කීයද කියලා අහනවා. ඊට වගුවේ ස්ථාන සම්පූර්ණ කරන්න කියනවා. සම්පූර්ණ කරන ලද වගුව ඇසුරින් වට ප්‍රස්ථාරය අඳින්න කියනවා. තෝරාගත් ශිෂ්‍ය කණ්ඩායමේ 140කට වඩා මෙම නාලිකාවේ අධ්‍යාපන වැඩසටහන් නැරඹීමට පැයකට වැඩි කාලයක් ගත කරන බවට කළ ප්‍රකාශය ඔබ එකඟ වේද? ඔබගේ උත්තරයට හේතුව අහනවා. බලමුනේ. අපි මේක සෙකන්ඩ් පේපර් එකේ ගැටලුවක් ඉඳලා වෙනම උත්තරපත්‍රය අපි අරගෙන හදමු. එතකොට මේ වගුවේ හිස්තැන් පුරවන්න කියලා තියෙන්නේ. මේකේ මේ විදිහට තමයි වගුව තියෙන්නේ. අපි මේ කතා කරන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍ර කට්ටලේ දෙවෙනි කොටස ඒ කියන්නේ ගණිතයේ දෙක කොටසේ ගණිතයේ දෙකේ ඒ කොටසේ පළවෙනි ප්‍රශ්නය. මේකෙත් කියනවා මේ විදිහට මෙතන තියෙන කාලය මිනිත්තු ඊළඟට මෙතන ශිෂ්‍ය සංඛ්‍යාව මෙතන තියෙනවා කෝණය කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. එතකොට අපිට දීලා තියෙන්නේ මෙතන 31:45 පන්ති ප්‍රාන්තරය කාලය. ඒ 31:45 පන්ති ප්‍රාන්තරයේ ශිෂ්‍ය සංඛ්‍යාව 5යි කෝණය අංශක 60යි. මෙතන 46:60 පන්ති ප්‍රාන්තරයේ 12යි. මෙතන 61:75 පන්ති ප්‍රාන්තරය 108යි. මෙතන 76:90 පන්ති ප්‍රාන්තරය ඔහොම දීලා තියෙනවා. එතකොට පුතාලගේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ තෝරාගත් ශිෂ්‍ය සංඝාණ්ඩායමේ මුළු ශිෂ්‍යයන් සංඛ්‍යාව කීයද කියලා. කොහොමද අපි මේ සම්බන්ධය ගන්නෙ? කවුද අපිට පැහැදිලි කරන්නේ? කොහොමද අපි මෙතන සම්බන්ධය ගන්නෙ? මුළු ශිෂ්‍ය සංඛ්‍යාව තමයි පුතා අහන්නේ අපේ. කතා කරමු කවුරු හරි. කවිදු කොහොමද ගත්තේ?
දුල්නේ ඔය වගුව පුරවල ගන්න. ඒක තමයි වගුව පුරවන්නේ කොහොමද? අර සර් පළවෙනි එකේ දීලා තියෙනවානේ ශිෂ්‍ය සංඛ්‍යාව 5ක් නිරූපණය කරන්නේ අංශක 60කින් කියලා. එතකොට එක ශිෂ්‍යයෙක්ව නිරූපණය ගන්න කේන්ද්‍රික කෝණය ගන්න 65න් බෙදලා ගන්නවා. එතකොට එක්කිනෙට 12ක් එනවා. එතකොට දෙවෙනි එකේ ශිෂ්‍ය සංඛ්‍යාව 12ක් නිසා කේන්ද්‍රික කෝණය අංශක 144යි. තුන්වෙනි එක 100 කේන්ද්‍රික කෝණය 108ක් නිසා ඒක 12න් බෙදුවම ශිෂ්‍ය සංඛ්‍යාව 9ක් එනවා. ඊට පස්සේ 360න් අර කේන්ද්‍රික කෝණ ටික අඩු කරලා අරගෙන එන ගාන 12න් බෙදුවම අන්තිම එකේ ශිෂ්‍ය සංඛ්‍යාව. පළවෙනි ප්‍රශ්නෙට උත්තර දුව යන්න ඕනද? පළවෙනි ප්‍රශ්නේ අහන්නේ තෝරාගත් ශිෂ්‍ය කණ්ඩායමේ මුළු ශිෂ්‍යයින් සංඛ්‍යාව කීයද කියලා. දෙවෙනි එකේ තමයි කියන්නේ ඉහත වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා. අද මේ අංශක 66න් ගුණ කරාම 360යි නිසා 5 6න් ගුණ කරලා. දැන්ද ප්‍රඥාව පහළ වුණේ. ඒකනේ. මේක එච්චර දුර යන්න ඕනේ නැහැ පළවෙනි එකට. මේ මුළු ළමයි කොහොම නිරූපණය කරන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණේ අංශක 360කින්. එතකොට අංශක 60කින් පෙන්නනම කොච්චරක්ද? අංශක 60කින් පෙන්නනවා දුල්නෙත්. එතකොට ඔයා කිව්වා වගේ සිසුන් 5 දෙනෙක්. මේ අංශක 60කින් පෙන්නන්නේ සිසුන් 5 දෙනෙක්. සිසුන් 5යි. එහෙනම් අපිට ඕනේ අංශක 360කින් කොච්චරක් පෙන්නනවද කියලා. අංශක 360කින්. එතකොට අපිට පේනවා මෙතන 60 360 වෙනවා කියන්නේ පුතා 6න් ගුණ වෙනවා. 6න් ගුණ වෙනවා. එතකොට මෙයාවත් අපි ගුණ කරන්න ඕන 6න්. මෙයාවත් අපි ගුණ කරනවා 6න්. එතකොට අන්න අපිට පේනවා එතන කීයක් එනවද? 5 ගුණ කිරීම 6. ඒ කියන්නේ මුළු සිසුන් ගණන. එම නිසා මුළු සිසුන් ගණන 30යි. නේ? මුළු සිසුන් ගණන 30යි. ඊළඟට තමයි අපි එන්නේ දෙවෙනි ප්‍රශ්නේ හිස්තැන් පුරවන්න කියලා. එතකොට අපිට මෙතන පේනවා අංශක 60කින් 5යි කියන්නේ අපිට අංශක 60කින් සිසුන් 5 දෙනෙක් නිරූපණය වෙනවා. සිසුන් 5 දෙනෙක් නිරූපණය වෙනවා. එතකොට අපිට බලන්න පුළුවන් අංශකයකින් කොච්චරක් නිරූපණය වෙනවද කියලා. අංශකයකින් නිරූපණය වෙන ප්‍රමාණය බලන්න මොකද කරන්න ඕනේ? අපි 5 බෙදනවා 60. 5 බෙදනවා 60. එතකොට අපිට 108කින් කොච්චරද බලන්නේ කියලා අපි ගන්න පුළුවන්. එතකොට අපිට 108කට බලන්න අර 5 60න් බෙදලා එන උත්තරේ 108න් අපි ගුණ කරනවා. නේ? 108න් ගුණ කරනවා. ඒක 5ව 1යි 5ව 12යි ඊට පස්සේ 12ව 1යි 12ක් 9යි. ඒ කියන්නේ අන්න අපිට මෙතන එනවා හරියටම 9ක්. එතකොට මෙතන ඉතුරු සිසුන් ගන්න අපිට ගන්න පුළුවන් 30න් අඩු කරලා. එතකොට අපිට 30න් අඩු කරන්න තියෙන්නේ 5 එකතු කිරීම 12 එකතු කිරීම 9. එතකොට 30න් අඩු වෙනවා 12යි 5යි 17යි 17යි 9යි 26ක්. ඒ කියන්නේ 4ක්. එතකොට අපිට දැන් ගන්න පුළුවන් 12 දෙනාගේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය මෙතන අපිට පේනවා 5 දෙනෙක් පෙන්නන්නේ අංශක 60කින් නම් 5ක් පෙන්නන්නේ අංශක 60ක් 12ක් කීයද කියලා තමයි ඕනේ. එතකොට
65න් බෙදලා 12න් ගුණ කරා නම් හරි. නේ? එතකොට එන්නේ 65න් බෙදුවා 12න් ගුණ කරා. එතකොට 5 1යි මෙතන 5 12යි 12 කරත් 12. කීයද එන්නේ? අංශක 144යි. මෙතන ඉන්නේ අංශක 144යි. ඊළඟට අපිට මෙතන කෝණේ ගන්න පුළුවන්. අපිට පේනවා එක්කෙනෙක් පෙන්වන්නේ 60 බෙදීම 5න් 60 බෙදීම 5 එක්කෙනෙක්. 4 දෙනෙක් බලන්න අපි 4න් ගුණ කරනවා. ඒතර 5 1යි 5 12යි 12 4 48යි. එතකොට පුතා මෙතන කෝණේ අංශක 48යි. 8යි 4යි 12යි 12යි 8යි 20න් දෙකක් ඉතුරුයි. 6යි 4යි 10යි 10යි 14යි 16 එකක් ඉතුරුයි 360 හැදෙනවා. ඔන්න ඔය විදිහට එන්නේ. මේ තමයි රෝම ඉලක්කම් අංක දෙකට උත්තරේ. සම්පූර්ණ කරන ලද වගු ඇසුරින් වටප්‍රස්ථාරය අඳින්න කියලා කියනවා. වටප්‍රස්ථාරය. සම්පූර්ණ කළ රූපය ඇසුරේ. ඒතර අපි වටප්‍රස්ථාරයේ පැත්තට ගියොත් අපිට වටප්‍රස්ථාරය අඳින්න ඕනේ. මේ කෝණ අපිට එනවා එතකොට 60 144 ඔය විදිහට අපි යමු බලන්න වටප්‍රස්ථාරයේ පැත්තට. එතකොට අපි ගන්නවා දරුවනි මේ විදිහට වෘත්තය ඊට පස්සේ අපි හරයක් අඳිනවා මේව අංශක 60 කෝණය අපි අඳිනවා අංශක 60 කෝණය ඊළඟට අපිට එතන ඉඳන් ඊළඟ කෝණයේ කීයතාවය අපිට 144ක් ගන්නවානේ අංශක 144 අපි ගන්නවා 144 ඒ කියන්නේ ඔන්න ඔතන 144 ඊළඟට අපි එතන ඉඳන් ඊළඟට අපි ගන්නවා අංශක 108 අංශක 108 ඔව් ඊළඟට තමයි අංශක ඉතුරු ටික එනවා හරියටම එතකොට අපි මේ විදිහට
ඔන්න ඔය විදිහට ගන්නවා. මේකෙදි අපි දරුවනි යතුර අපි මේකේ පෙන්නනවා යතුර මෙතන අපි දැන් මේක කියන්නේ සම්පූර්ණ කරන ලද වගු ඇසුරින් වටප්‍රස්ථාරයේ අඳින්න කියලානේ. එතකොට අපි ඇත්තටම මේක වර්ණ කරනවා නම් තමයි වඩාම හොඳ. එතකොට අපි මේ කොටස ඔය විදිහට ඔබට මතක ඇත්තේ අපි වටප්‍රස්ථාරවලදී යතුරු භාවිතා කරන විදිය ඊට පස්සේ අපි මේක ගන්නවා මේ විදිහට මේ තමයි 31 45 කියන එක ඔය විදිහට ඊළඟට අපි වෙන වර්ණයක් ගන්නවා මේ ඊට පස්සේ ඔබ ඒක අපි ගන්නවා මේ විදිහට ඒ එන්නේ 46 50 sorry 46 60 ඊළඟට දරුවනි මම හිතන්නේ ඔබ වර්ණ කරලා නැතුව ඇතිනේ මේකේ ඊළඟ එක තමයි අපි මේ කොටස කෝණ එහෙම සඳහන් කරන්නේ නැහැ අපි වටප්‍රස්ථාරයේ අපි කෝණ 90 මැනලා තියෙන හින්දා ඔබ එහෙම කරලා නැත්නම් පාට කරන්න එතන 61 75 ඊට පස්සේ අපි එනවා අවසානයේකට
මේ විදිහට මෙතන එන්නේ දරුවනි 76 90. ඔන්න ওই විදිහට තමයි ඔබේ වටප්‍රස්ථාරය එන්න ඕනේ. ඕන අපි සඳහන් කරන්නේ නැහැ මේ ප්‍රශ්නාංක රෝමී ඉලක්කම් අංක 3ට උත්තරේ. තෝරාගත් ෑනකින් අඳුරු කරලා පෙන්නවා තවලක් නැති අහුතා මොකද්ද? ෑනකින් අර ඉරි ගහලා පෙන්වලා උගල ඒ කියන්නේ අංක කරලාද ඔයා මෙහෙම AB කියලා දාලා? නෑ සර් පෑනකින් මේ අර ඉරි ගහලා ඔය එහෙම ඔය ඉතින් දැන් කරගන්න දෙයක් නැත්නම් මේක තමයි කරන්න තියෙන්නේ. හොඳම දේ තමයි මේ වගේ එකක් නේ පොඩ්ඩක් පාට කරලා පෙන්නන එක තමයි වඩාම හොඳ වටප්‍රස්ථාරයක. ඒකට සූදානම් වෙලා තමයි යන්න ඕනේ ඔබ විභාගෙදී. හරි? හරි. වෙන් කරලා මේක පෙන්නන්න ඕන. තෝරාගත් ශිෂ්‍ය කණ්ඩායමේ ශිෂ්‍යයින්ගෙන් 40%කට වඩා මෙම නාලිකාවේ අධ්‍යාපන වැඩසටහන් නැරඹීමට පැයකට වැඩි කාලයක් ගත කරන බවට කළ ප්‍රකාශනය ඔබ එකඟ වේද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න. දැන් අපෙන් අහනවා එහෙම. ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 40%ට වඩා පැයකට වඩා අපිට යන්න වෙනවා අර වගුවට පොඩ්ඩක් වගුවට කියොත් දැන් මේ වගුවේ අපිට පේනවා මේ පැයකට වඩා කියන්නේ එහෙනම් පුතේ මේ මෙන්න මේ ශිෂ්‍ය සංඛ්‍යාව මිනිත්තු 60 ඉඳන් එතකොට අපිට එනවා පැයකට වඩා වැඩසටහන් නැරඹූ පිරිස ප්‍රතිශතයක් ලෙස එතකොට පැයකට වඩා වැඩසටහන් බලපු පිරිස වෙන්නේ නම් මෙතන අපිට පැහැදිලි 9යි 4යි මුළු පිරිස 30යි නේ. එතකොට ඒක ප්‍රතිශත කරන්න 100%න් ගුණ කරනවා. 9යි 4යි 13යි 30යි 100%න් ගුණ කරනවා. එතකොට 10ව 3යි 10ව 10යි 130 බෙදීම 3 එනවා. එතකොට 3 වරක් 4 12යි ඉතුරු 1යි 10ට 3 වරක් 3 9යි 3 වරක් 4 12යි 3 වරක් 3 9යි ඉතුරු වෙනවා 3න් 1ක් 143යි 3න් 1 මේගොල්ලෝ කියන්නේ 140කට වඩා වැඩි බව. එතකොට 143යි 3න් 1 කියන අගය 140ට වඩා වැඩි නේ 140ට වඩා වැඩි 143යි 3න් 1 140ට වඩා වැඩි. දැන් අපිට එනවා එතකොට ඔබේ පිළිතුරට හේතු දක්වන්න. එකඟ වේද? එම නිසා අපි කියනවා එම ප්‍රමාණය 140ට වඩා වැඩි වේ නේ. එම ප්‍රකාශයට එකඟ වේ. ඔන්න ඔය විදිහට කල්පලා ගන්න ඕන. පැයකට වඩා වැඩසටහන් නැරඹු පිරිස ප්‍රතිශතයක් ලෙස මං හෙව්වා 43යි 3න් 1යි. එතකොට ඒක 140ට වඩා වැඩි. ඒ හින්දා ප්‍රකාශයට එකඟ වෙයි කියන අදහස එන්න ඕන.
පැහැදිලි? ඔන්න ඔහොම. මේකේ ලකුණු බෙදීම් කරොත් මේ ආකාරයට තමයි ලකුණු බෙදෙන්නේ. ඔන්න බලන්න ඔයගොල්ලෝ ලකුණු දාගන්න රතු පෑනෙන්. මෙතන 9 4 පුරවනවට එක ලකුණක් දෙන්න. ඉස්සෙල්ලා අපි පළවෙනි එකට එමුකෝ. මේකේ ලකුණු දෙකක් එනවා. එකක් තමයි නෑ මේකේ එකට එක ලකුණයි හයෙන් ගුණ කරන බව පෙන්නලා මේක ගත්තට එක ලකුණයි. ඊළඟට මෙතන මේ හිස්තැන් හතරට එක ගානේ. හිස්තැන් හතරට එක ගානේ. එතන හතරයි. ඊළඟට සම්පූර්ණ කරන වගුව වටප්‍රස්ථාරය අඳින එක තියෙන්නේ. වටප්‍රස්ථාරය අඳිනවට පුතා වටප්‍රස්ථාරය අඳිනවට දැන් මං හිතන්නේ අපි ළඟ ඒක නැති වෙයි. ඒක නැකිලානේ. වටප්‍රස්ථාරය ඇඳට එන්නේ ඔබට අදාළ කේන්ද්‍රික ඛණ්ඩ හරියට අඳිනවට මෙතන එනවා අවස්ථා හතරෙන් තුනක් තියෙනවනේ. එතකොට එක ගානේ තුනක් එනවා ලකුණු තුන. එතනදී හැබැයි අර යතුරු ටික බලනවා අනිවාර්යෙන්ම මේ අවස්ථා ටික තියෙන්න ඕන. මේ අවස්ථා ටික තියෙන්න ඕන. එතකොට ලකුණු තුනක් තියෙනවා. වටප්‍රස්ථාරයට. වටප්‍රස්ථාරයට ලකුණු තුනයි. ඊළඟට අපි 3යි 4යි 7යි 7යි 1යි 8යි මෙතන ලකුණු 2යි පුතා. මෙතන ලකුණු 2 ඉන්නේ මෙන්න මේ 9 4 හඳුනා ගන්නවට එක ලකුණක් දෙන්න. ඊට පස්සේ මෙන්න මේ ප්‍රතිශතයත් සැසඳීමත් සමග ප්‍රකාශනයේට එකඟයි කියන කාරණාවට එකක් දෙන්න. එතකොට ලකුණු 2යි. එතකොට එනවා 4යි 5යි 5යි 6යි 7යි වටප්‍රස්ථාරයට 3යි ලකුණු 10යි. ඒ අනුව පළවෙනි ප්‍රශ්නේ ලකුණු 10න් කීයද කියලා දාන්න. පැහැදිලි? ඔන්න ඔහොමයි. ඔව්. කියන්නේ චන්දේ. මේ ඕකේ 9යි 4යි කොහොම පෙන්වන්න නැතුව කෙලින්ම 30න් 13 100ට 100න් ගුණ කරනවා කිව්වේ. ඔව් මෙතන 13 හඳුනාගෙන තිබුණත් මේක දෙනවා. හරි? හරි. හඳුනාගෙන 13 ආවේ මේ දෙන්නගේ එකතුව කියන එක පොඩ්ඩක් සඳහන් කිරීමක් වැදගත්. මම අර කිව්වේ අපි පුළුවන් තරම් සාක්ෂි ඉදිරිපත් කරන්න ඕන. සාක්ෂි අපි තියාගෙන ගෙදර එක අරන් එනවට වඩා 13 කොහොමද හැදුනේ කියන තැන අපිට මෙතන පොඩ්ඩක් පෙන්නන්න පුළුවන් නම් වඩා හොඳයි. සමහර O level වල මේ වගේ අවස්ථාවලට ලකුණක් වෙන් වෙන තැන් තියෙනවා පුතා. ඒක මාකින් ස්කීම් අනුව වෙනස් වෙනවා. පැහැදිලි? ඔව්. හරි පුතේ. අපි එන්නේ දැන් ප්‍රස්ථාර ගැටලුවට. ඔබේ ප්‍රස්ථාරයේ සූදානම් කරගන්න බලන්න. අපි එන්නේ ප්‍රස්ථාර ගැටලුවට. ඔව්. ඔන්න අපි බලමු. මේක කියන්නේ වර්ගජ සිතයක ප්‍රස්ථාරයේ ඇඳීම සඳහා සකස් කරන ලද අසම්පූර්ණ අගයේ වගුවක් පහත දැක්වේ. සමීතිය පදනම් කර ගැනීමේ වගුවේ හිස්තැන් පුරවා x y අක්ෂය සඳහා සුදුසු පරිමාණයක් භාවිතා කර වගු ප්‍රස්ථාරය අඳින්න කියලා කියන්නේ. ඔව්. මට විඩාඩියක් දෙන්න මෙතන ප්‍රස්ථාර කඩදාසියක් ගන්නකම්. එතකන් ඔයගොල්ලෝ උත්තරේ සූදානම් කරගන්න.
පුතාලට ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නේද තියෙන්නේ? දුන්නේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද? ඔව් සර්. හරි. එමුනම් අපි ප්‍රස්තාර ගැටලුවට යමු. ප්‍රස්තාර ගැටලුවේ තියෙන්නේ මෙන්න මෙහෙම. මතක් කරගමු ප්‍රස්තාර පිළිබඳව වර්ගශීතවල ප්‍රස්තාර. මෙන්න මෙම අසම්පූර්ණ අගේ වගුවක් ඔබට දීලා තියෙනවා. මේ අසම්පූර්ණ අගේ වගුවක්. මේ අසම්පූර්ණ අගේ වගුවේ ඔබට කියනවා සම්පූර්ණ කරන්න කියලා. මම පොඩ්ඩක් ඒක අඳින්නම් මෙතන. 3යි 6යි 7යි. 1 2 3 4 5 6 7. ඔය විදිහට තියෙනවා. එතකොට මේකේ මෙතන x මෙතන y ඍණ 3ෙන් පටන් ගන්න ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 මෙතන එනවා ඍණ 14 මෙතන හිස් තැනක් මෙතන 2 මෙතන 4 මෙතන 2 මෙතන ඍණ 4 මෙතන ඍණ 14 අපිට කියන්නේ ස්ථන සම්පූර්ණ කරන්න කියලා. ඒ වගේ සම්පූර්ණ කරන්න. අපිට ඉතින් මෙතන සමවිතිකත්වයේ සලකලා මේක පුරවන්න පුළුවන් නේද? ඔබට පේනවද මෙතන සමවිතිකත්වයේ මේ ඔන්න ඔහොම. ආදේශ කරන්න අවශ්‍යම නැහැ. අපි සිතේ දන්නේත් නැහැ අනිත් එක. ඒ හින්දා මේක සමවිතිකත්වයෙන් අපිට පුරවන්න පුළුවන් ඍණ 4 කියලා. ඍණ 4. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට ওই විදිහට එන්නේ. ප්‍රශ්නාංක 2 සම්මිතිය පදනම් කරගනිමින් අපිට මේක සුදුසු පරිමාණයක් අරගෙන අදින්න කියනවා. මේකේ සුදුසු පරිමාණය වෙන්නේ y ට කුඩා බෙදුම් 5ක් ඒකක එකක් කියලා ගන්න. x ට කුඩා බෙදුම් 10ක් ඒකක එකක් කියලා ගන්න පුළුවන්. x ට කුඩා බෙදුම් 10ක් ඒකක එකක් කියලා ගන්න පුළුවන්. එතකොට දරුවනි මෙයාගේ ප්‍රස්තාරයේ ඉන්නේ ඒතකොට අපිට මේක පිහිටීම් ලකුණු කරන්න කියනවා. පිහිටීම් ලකුණු කරලා තමයි අපි ප්‍රස්තාරය ගන්න වෙන්නේ.
ඔගොල්ලෝ ප්‍රස්ථාරේ මෙහෙම දාවේ කියලා බලන්න. මෙතන y ට නම් ගන්න ඕනේ 5ක් එකයි කියලා x ට නම් ගන්නේ 10ක් එකයි කියලා. හරි මට එතන 10ක් එකයි ගන්න බැරි හින්දායි 5ක් එකයි කියලා ගත්තේ. බලන්න ඔබේ පිහිටින් ගත්තොත් ඔය විදියට එන්න ඕන. ප්‍රස්ථාරය ඊළඟට අහනවා මේ අපේ එතකොට ප්‍රශ්නාංක දෙකේ පළවෙනි එක මේ දෙවෙනි රෝම ඉලක්කම ඊළඟට ඔබෙන් අහනවා B කොටසේ පළවෙනි ප්‍රශ්නය ප්‍රස්ථාරයේ වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ දරුවනි 0.4 වර්තන ලක්ෂය කියන්නේ මේ ශීර්ෂ ලක්ෂය මෙම ප්‍රස්ථාරයේ සිටේ මේ ආකාරයට AB අගේ සොයා සිටේ ලියන්නලු ඔව් AB පැහැදිලිව මෙයාගේ පොදු නිරූපණය වෙන්නේ ax වර්ගයේ ධන b මේකේ b නම් අපිට පැහැදිලිව පේනවා b කියන්නේ උපරිමාගේ ab කියන්නේ ධන 4යි. එතකොට මෙයාව අපිට ගන්න පුළුවන් y සමානයි ax වර්ගයේ ධන 4 කියලා. ඊට පස්සේ අපි මේ ප්‍රස්ථාරයේ මත පිහිටන ලක්ෂයක් අපි මේකට ආදේශ කරමු. අපි ගමු ලක්ෂයක් 1,2 ආදේශය එතකොට x ඛණ්ඩාංකේ 1යි y ඛණ්ඩාංකේ 2යි y වෙනුවට අපි 2 දැම්මා 1 එතකොට a ගුණ 1 වර්ගය ධන 4 එතකොට එනවා මෙතන a ධන 4 මෙතන 2යි අපි එතකොට දෙපැත්තෙන්ම ධන 4ක් අඩු කරනවා මෙයාගෙනුත් 4ක් අඩු කරනවා මෙයාගෙනුත් 4ක් අඩු කරනවා එතකොට 4 ඉවත් වුණාම අන්න දරුවනේ එනවා a සමානයි ඍණ 2යි කියලා a සමානයි ඍණ 2යි එතකොට එහෙනම් එන්නේ y සමානයි ඍණ 2යි x වර්ගය ධන 4 ඔන්න ඔහොම y සමානයි ඍණ 2යි x වර්ගය ධන 4 ඊළඟට අපි එනවා c කොටස y සමානයි බිඳුව සමීකරණේ මූල අහනවා y සමානයි බිඳුව සමීකරණේ මූල කියන්නේ ඍණ 2x වර්ගයේ ධන 4 සමානයි බිඳුවේ මූල. මොකද y සමානයි බිඳුව වෙනකොට. එතකොට මෙයාගේ මූල එන්නේ ඔබ දන්නවා අදාළ වක්‍රයයි මේ කියන y සමානයි බිඳුව සරල රේඛාව. ඒ කියන්නේ ඔබ දන්නවා මේ x අක්ෂය මේ y සමානයි බිඳුව සරල රේඛාව. මෙයා මේ y සමානයි බිඳුව සරල රේඛාවේ වක්‍රයයි ඡේදනය වන ලක්ෂවල x ඛණ්ඩාංක දෙක තමයි මූල වෙන්නේ. මෙන්න මේ x ඛණ්ඩාංක දෙක. මූල වෙන්නේ. එතකොට ඔබට පේන්නේ මෙයා එන්නේ ඍණ 1.24යි. මෙයා එනවා ඍණ 1.4 සහ 1.4 ධන 1.4 මේක ආවද දරුවනි කෝ කතා කරන්න මූල කියන්නේ අදාළ වක්‍රයයි y සමානයි බිඳුව සරල රේඛාවයි ඡේදනය වන ලක්ෂවල x ඛණ්ඩාංක දෙක ඊළඟට මේකේ දෙවෙනි ප්‍රශ්නය අහනවා ප්‍රශ්නාංක 2 ඉහත ප්‍රස්ථාරයේ y අක්ෂය ඔස්සේ ඍණ දිශාවට ඉහත ප්‍රස්ථාරයේ y අක්ෂය ඔස්සේ ඍණ දිශාවට ඒකක 4ක් විස්ථාපනය කළ විට ලැබෙන ප්‍රස්ථාරයට අදාළ සිටේ b හි අගයේ ශුන්‍ය බව පෙන්වන්නට. දැන් මේ y සමානයි ඍණ 2x වර්ගයේ ධන 4 සිටේ ප්‍රස්ථාරය අපි විස්ථාපනය කරනවා දරුවනි ඒකක 4ක් සම්මිතිකාක්ෂය ඔස්සේ පහළට. එතකොට ඒකක 4ක් සම්මිතිකාක්ෂය ඔස්සේ ඍණ දිශාවට කියන්නේ පහළට ගේන්නේ. මෙයා පහළට එනවා කියන්නේ පුතා 4ක් අඩු වෙනවා. 4ක් අඩු වෙනවා. එතකොට මෙයා එන්නේ y සමානයි ඍණ 2x වර්ගය ඉවත් වෙනවා. මේ එතකොට මෙතන ධන බිඳුව. එතකොට මොකද වෙන්නේ b සමානයි බිඳුව වේ. b බිඳුව වෙනවා.
නේ බිඳුව වෙනවා. B ශූන්‍ය වෙනවා. ඔන්න ওই විදිහට තමයි ප්‍රස්ථාර ගැටලුවේ විසඳුම් ටික එන්නේ. කොහොමද ඉසුල පුතා හැදුවද කරගන්න පුළුවන් වුණාද? විසලි කරාද? මෙතන ප්‍රස්ථාරයේදී ඔයගොල්ලෝ ගන්න ඕනේ x අක්ෂයේ කුඩා බෙදුම් 10ක් ඒකක එකක් ලෙස. චන්දිව් කොහොමද කරාද? ඔව් ඔව්. එතකොට මෙන්න මෙතනට එක ලකුණක් දෙන්න ඍණ 4ට 0.4 සංගලව සුළු වරහණක් ඇතුලේ දාලා තියෙන්න ඕන එක ලකුණක් දෙන්න. ප්‍රස්ථාරයට ලකුණු 3ක් එනවා. පළවෙනි ලකුණ දෙන්නේ අක්ෂ නිවැරදිව නම් කිරීම හා ක්‍රමාංකණයට. ඊළඟ ලකුණ දෙන්නේ ලක්ෂ නිවැරදිව 7න් 6ක්වත් ලකුණු කිරීමට. ඊළඟට සුමට වක්‍රයට. ඔන්න ඔය කරුණු පදනම් කරගෙන එතන ලකුණු 3යි. ඊළඟට ඕගොල්ලන්ගෙන් අහනවා y සමාන ax වර්ගය දන b ආකාරය අහනවනේ. එතනදී ඕගොල්ලෝ මෙන්න මේ a හොයනවට එකක් දෙන්න. y සමානයි ඍණ 2x වර්ගය ධන 4 කියලා ලියනවට එකක් දෙන්න. එතන ලකුණු 2යි. ඊළඟට දරුවනේ මූල දෙකට ලකුණු 1 1 2ක් දෙන්න. 1 1. ඊළඟට b සමානයි බිඳුව බව පෙන්නන්න ඔබ ඍණ 4ක් මෙතනට එකතු කරන බව පෙන්නනවට. මෙන්න මේ ඍණ 4 එකතු කරන බව පෙන්නනවට එක ලකුණක් දෙන්න. ඒ අනුව සමස්ත ලකුණු දෙවෙනි ප්‍රශ්නෙට 10න් කීයද කියලා දාන්න. ගැටලු තියෙනවා නම් අහන්න. හරිද? ඔව්. අපි එහෙමනම් පුතේ ඊළඟ එකට එමු. ඔව්. ඊළඟ එතකොට දරුවනේ අපි එන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නෙට. අපි බලමු ප්‍රශ්නාංක 3 දැන්. ප්‍රශ්නාංක 3 ගොඩනැගෙන්නේ පුතා ශේෂ්ඨඵල පරිමාවලින්. නේ අපි බලමු ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3 ගොඩනැගෙන්නේ ශේෂ්ඨඵල පරිමාවලින්. ඔව්. මෙන්න මෙහෙම. පතුලේ ආරය සෙන්ටිමීටර් 14ක්ද උස සෙන්ටිමීටර් 20ක්ද වන කුහල සිලින්ඩරයක් තනා ගැනීමට නිමල්ට අවශ්‍යය.
පෑසුම් සඳහා අමතර කොටස් නොතබන්නේ නම් පෑසුම් සඳහා අමතර කොටස් නොතබන්නේ නම් මේ සඳහා අවශ්‍ය තහඩුවේ අවම වර්ගඵලය සොයන්න. පතුලේ අරේ 14යි උස 20ක් වන කුහර සිලින්ඩරයක් තනා ගැනීමට නිමල්ට අවශ්‍යය. පෑසුම් සඳහා අමතර කොටස් නොතබන්නේ නම් ඒ සඳහා අවශ්‍ය අවම තහඩුවේ වර්ගඵලය සොයන්න. A කොටස ඊට පස්සේ B කොටස කියලා තියෙනවා. අපි බලමු. එතකොට දරුවනි අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම මේකේ කියනවා පතුලේ අරේ 14යි උස 20ක් වන කුහර සිලින්ඩරයක්. ඔව්. ඔන්න. එතකොට මේකේ පතුලේ අරය සෙන්ටිමීටර් 14යි. උස සෙන්ටිමීටර් 20යි. උස සෙන්ටිමීටර් 20ක් වන කුහර සිලින්ඩරය. ඔබ දන්නවා මේ කුහර සිලින්ඩරය මේක අපි දිගාරිනකොට එන්නේ මේ වගේ ඍජු කෝණාශ්‍රාකාර කොටසක් බව. මේ ඍජු කෝණාශ්‍රාකාර කොටස. අපෙන් අහන්නේ අමතර කොටස් නොතබන්නේ නම් මේ සඳහා අවශ්‍ය අවම තහඩුවේ වර්ගඵල. ඉතින් ඔබ දන්නවා මේකේ සූත්‍රය නේ 25RH තමයි අපිට මෙතන එන්නේ. නේ මම නැවත මතක් කරොත් මේ දිග තමයි මෙතන මේ දිග තමයි ඔබට එන්නේ දිග ඊට පස්සේ මේ උස තමයි මෙතනට එන්නේ. එතකොට මෙතන එනවා 25R මෙයා H. එතකොට මෙයා එන්නේ 25RH. මේක ලියන්න මම මේ මූලධර්මයේ තමයි පැහැදිලි කරේ. ඒ කියන්නේ වක්‍ර පෘෂ්ඨය සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨය තියෙනවානේ. මේ වක්‍ර පෘෂ්ඨය ඒ වක්‍ර පෘෂ්ඨය තමයි පුතා මේ ගොඩ නැගෙන්නේ. එතකොට අපිට එහෙනම් මේකට එන්නේ අපි මේ කතා කරන්නේ තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස. එතකොට ඒකේ අපිට එන්නේ 25RH. එතකොට 2යි 7න් 22යි R කියන්නේ 14යි උස 20යි. R 14යි. මේක අපි සුළු කරනවා 7 ඒවා 1යි 7 ඒවා 2යි. මෙතන 44යි මෙතන එනවා 40යි. එතකොට මෙතන 4 වරක් අතර 16යි 16 1යි 17යි. ඒ කියන්නේ එම නිසා අපිට කියන්න පුළුවන් තහඩුවේ අවම වර්ගඵලය දරුවනි වර්ග සෙන්ටිමීටර් 1760 කියලා අපිට කියන්න පුළුවන්. ඔන්න ඔහොමයි. කොහොමද දරුවනි ඔබට ආවද උත්තර? මේකේ ලකුණු ලැබෙන්නේ සූත්‍රයට ආදේශ කරනවට 1යි සූත්‍රයට ආදේශ කරනවට 1යි 1760ට 1යි මෙතන ලකුණු දෙකක් ලැබෙනවා. ඊට පස්සේ අපිට කියනවා ත්‍රිකෝණයේ අඩංගු පාදයේ AB වූ ඍජුකෝණී ත්‍රිකෝණාකාර හරස්කඩක් ඇති ප්‍රිස්මයක හරස්කඩ වර්ගඵලයේ සඳහා AB අඩංගු ප්‍රකාශනයක් කියන්න. දැන් ඊළඟ කොටස එන්නේ මෙහෙම. අතන ලකුණු අපි දුන්නේ 2යි. එතකොට මේ කියනවා මේ විදිහට ත්‍රිකෝණ ප්‍රිස්මයක් නේ ඍජුකෝණ අඩංගු පාද ඍජුකෝණයක් ඕම.
එතකොට මෙතන ඍජු කෝණයක් අඩංගු මේක ප්‍රිස්මයක්. එතකොට මේකේ කියනවා පුතා ඍජු කෝණයේ අඩංගු පාද සෙන්ටිමීටර A සෙන්ටිමීටර B ඍජු කෝණී ත්‍රිකෝණ හරස්කඩක් ඇති ප්‍රිස්මයක පළවෙනි ප්‍රශ්නේ අපි දැන් මේ B කොටසේ පළවෙනි එක තුන්වෙනි ප්‍රශ්නේ B කොටසේ හරස්කඩ වර්ගඵලයේ AB අඩංගු ප්‍රකාශනය. එතකොට ඉතින් භාගයක් AB වර්ග සෙන්ටිමීටර. ඒක තමයි ප්‍රකාශනය. රෝමිලකම් අංක 2 ප්‍රිස්මේ දිග සෙන්ටිමීටර් 38ක් නම් ප්‍රිස්මේ පරිමාව 19යි AB ඝන සෙන්ටිමීටර් බව පෙන්නන්න. පරිමාව එන්නේ දරුවනි හරස්කඩ වර්ගඵලය අපි ගුණ කරනවා දිගෙන්. එතකොට මෙතන හරස්කඩ වර්ගඵලයේ භාගයක් AB යාව ගුණ කරනවා අපි දිග 38. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේක සුළු වෙනවා දෙකේවා 1යි දෙකේවා 19යි අවසානයේ එන්නේ 19යි AB වර්ග ඝන සෙන්ටිමීටර් වේ. ඔන්න ඔහොම. ඊළඟට අපිට කියනවා A වලගේ දීලා තියෙනවා B වලගේ දීලා තියෙනවා ලබන භාවිතේ පරිමාව හොයන්න කියලා. ඉතින් අපි පරිමාව V කියලා ගන්නෙ. ඒතර V සමානයි 19ක් AB. එතකොට අපි යනවා log V සමානයි ලඝු 19 නෑ මුලින්ම අපි ආදේශ කරගන්න එපානේ. මුලින්ම ආදේශයට යමු. එතකොට මෙතන එනවා 19 ගුණ කිරීම A වෙනුවට 12.5 ඊළඟට B වෙනුවට 8.72 ওই විදිහට. දැන් අපි එනවා log V log 19 එකතු කිරීම ලඝු 12.5 එකතු කිරීම ලඝු 8.72. දැන් මට ඕගොල්ලන්ගේ උදව් ඕන. මට කියන්න චන්දිව් කීයද ආවේ මෙතන මේ 19 ලබ ගණකය 1. කීයද? 2.788. 1.788. මෙතන එන්නේ 1.0.969. 0.969. 0.969. මෙතන එන්නේ 0.9 94.05. 94.05. එතකොට අපි මේ ටික එකතු කරනවා 1.27888 මෙතන 1.0969 මෙතන 0.904.05 ওই ටික අපි එකතු කරනවා 8යි 9යි 17යි 17යි 5යි 22න් 2 2ක් ඉතුරුයි 10යි 16න් 1ක් ඉතුරුයි 9යි 10යි 17යි 4යි 21න් 2ක් ඉතුරුයි 2යි 2යි 4යි 9යි 4යි 13න් 1ක් ඉතුරුයි මෙතන 3යි. ඔබට එන්නේ 3.312. ආවද චන්දිව් එක? ඔව්. මෙයාගේ මට ප්‍රතිලඝු කියන්න බලන්න. 3.31162. ඔව් 3.31162 ප්‍රතිලඝු. 2.071. 2.071. ඔව්. ඒ කියන්නේ 27 1. ඒතර පරිමාව වෙනවා. ඒ නිසා අපි කියනවා පරිමාව 2.071 ඝන සෙන්ටිමීටර් වේ. මොකද කියන්නේ අනිත් 1000න් වැඩි වෙනා නේද? 3 තියෙන හින්දා. එතනස 3. මෙතන කීය දෙන්නේ? ඔව් එතනස ඔය 2.071 ආයි 10 3 වෙනි බලෙන් වැඩි වෙනා නේද? ඇයි 10 3 වෙනි බලෙන් වැඩි වෙන්නේ? ඔතනස ඇන්ටිලොග් 3යි කියලා. ඝන සෙන්ටිමීටර් හින්දාද? නෑ සර් උතනට ඇන්ටිලොග් 3.316ද? එතකොට 3යි මෙතන 3.31162 ප්‍රතිලබ් ගණකයේ කීය දෙන්නේ? එතන 31.62 තියෙන ලබ්ගණක වගුවේ 27 එකේද? ඔව් සර් ඒක ඊට පස්සේ ගුණ වෙන්න ඕනේ. ඔය සෝරි. මේක
මෙතන නේද? මෙතන දශම තිත තිබ්බ එක වැරදි. ඔව් ඔව්. ඔයා කියන්නේ මෙතන දැන් කිව්වේ මට 27 එකනේ. 27 එක. 27 එක. මෙතන පූර්ණාංශය 3යිනේ. මේකනේ පූර්ණාංශය 3 නම් මේකේ පූර්ණාංගයන් 4ක් එනවා. පූර්ණාංගයන් 4ක් එනවා. ඒ කියන්නේ අවසානයේ උත්තරේ එන්නේ පරිමාව ඝන සෙන්ටිමීටර් 2071යි. ඕක නේද ඔයා කියන්නේ? ඔව් 2071. මෙතන පූර්ණාංශය 3 හින්දා පූර්ණාංගයන් 3ක් එනවා. 2071යි. මොකද කියන්නේ අනිත් අය හෝ සද්දේ ඉන්දිවරි ආවද උත්තරේ? ආවද ගණන් හැදුවද? හෝ විශ්ව නුවන්ත? ඒක නම් සර් මගේ ආ උත්තරේ වැරදි. උත්තරේ වැරදි. වැරදුනේ අන්තිම උත්තරේ වැරදි හස්. ඒ කියන්නේ 3.31යි 6.2ට ආවද? ඔව් සර් මම මේ දශම තිත තියද්දි 207.1 තියලා. පූර්ණාංශයේ 3 වුණොත් පූර්ණ අගයන් 4ක් එනවා. ඒ විද්‍යාත්මක අංකනේ පුතා. නේ? විද්‍යාත්මක අංකනේ තමයි එතන එන්නේ. ඒ ගැන අවධානය යොමු වෙන්න ඕන. හරි. ඉසුල කොහොමද ආවද උත්තරේ? ඔව්. අපිට එතකොට මේකේ ලකුණු පිරිනමන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලා එකට ලකුණු 2යි අපි දුන්නේ. මෙතන භාගයක් AB කියන එකට එක ලකුණයි. ඊට පස්සේ හරස්කර වර්ගඵලයේ දිගෙන් ගුණ කරන බව පෙන්නනවට එකයි. එතනට එකක් එනවා. ඊළඟට ආදේශ පියවරට එකයි, අංකනේ නිවැරදි නම් එකයි, ලංගනක 3ම නිවැරදි නම් 3යි, 3.162ට එකයි, 2071ට එකයි. එතකොට එනවා 1යි 2යි 3යි 5යි 6යි 7යි 8යි 9යි ඉස්සෙල් එකක් දුන්නා නේද? මෙතනින් එකක් අඩු කරන්න. ලක්වනක 3ම නිවැරදි නම් ලකුණු 2ක් දෙන්න. මෙතන ලකුණු 2ක් දෙන්න. 3ම නිවැරදි නම් 2යි 2ක් නිවැරදි නම් 1යි. දැන් ඔබට සමස්ත ලකුණු වෙනවා තුන්වෙනි ගානේ 10න් කීයද කියලා. ගැටලු තියෙනවා නම් අහන්න. හරි. අපි එනවා ප්‍රශ්නාංක 4ට දරුවෝ. සූදානම්ද? කාට හරි සටහන් කරගන්න උවමනයිද? ප්‍රතිචාර නොදැක්වීම හොඳ මදි. ඔබට දන්න නොදන්න බව මට අඳුර ගන්න තියෙන්නේ ඔබ දක්වන ප්‍රතිචාර මත තමයි. හරි එමනම්. අපි ගමු ඊළඟට ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4ට එන්න හදයි. ප්‍රශ්නාංක 4 දරුවනි මෙන්න මෙහෙමයි. රූපයේ දැක්වෙන පැත්තක දිග x ඍණ 3 හා ඒකක 3 බැගින් වන සමචතුරස්‍ර දෙකකි මේ වගේ විස්තරයක් දීලා තියෙනවා. පැත්තක දිග ඒකක x ඍණ 3 වන සමචතුරස්‍රයේ වර්ගඵලය a නම් a මේ විදියට හොයන්නලු අඳුරු කළ කොටසේ වර්ගඵලයේ බව පෙන්නන්නලු අඳුරු කළ කොටසේ වර්ගඵලයේ වර්ග එකක 16 නම් විශාල සමචතුරස්‍රයේ පැත්තක දිග හොයන්නලු
පරිමිති ඒකක 20ක් වන ඍජු කෝණාංශයක දිගපළල විය හැකි පූර්ණ සංඛ්‍යාත්මක අංකයන් සොයන්නලු. මේක අපිට බීජ ගණිත තේමාවට අයිති මේ මාතෘකාවකට සම්බන්ධ ගැටලුවක් ලෙස දකින්න පුළුවන්. එතකොට මේ විදිහට අපි ගත්තොත් එහෙම මේකේ ඔන්න ඔහොම තියෙනවා. එතකොට මේ ටික අඳුරු කරලා දීලා තියෙනවා. මෙන්න මේ ටික. මේ කොටස අඳුරු වෙලා තියෙනවා. එතකොට දරුවනි අපි බලමු මේක කියනවා මෙතන 3යි මෙතන 3යි මෙතනත් 3යි ඒ කියන්නේ මෙයා පැත්තක දිග 3ක් වන සමචතුරාර්ශය මෙයා x ඍණ 3යි ඔන්න ඔහොම දීලා තියෙනවා x ඍණ 3යි අපිට කියනවා රූපයේ දැක්වෙන පැත්තක දිග ඒකක x ඍණ 3 හා ඒකක 3 බැගින් වන සමචතුරාර්ශ දෙකකි. ඔව් සමචතුරාර්ශ දෙකක්. අපි කතා කරන්නේ 4 වෙනි ප්‍රශ්නේ. රෝමිලකම් අංක 1. පැත්තක දිග x ඍණ 3 වන සමචතුරාර්ශයේ වර්ගඵලයේ a නම් a සමානයි මෙන්න මේ හිස්තැන් පුරවන්නලු. ඇත්තටම එන්නේ x ඍණ 3 වර්ගයනේ ඔහොමනේ. x ඍණ 3 x ඍණ 3ෙන් ගුණ වෙනවා. එතකොට ද්විපද ප්‍රකාශනයේ වර්ගයයි. පළවෙනි පදයේ වර්ගය මෙයා අඩු කිරීම නම් මෙතන අඩු කිරීම දෙකෙන් ගුණ වෙනවා පද දෙකම ඊට පස්සේ අවසාන පදයේ වර්ගය. ඕක තමයි කතාව. එතකොට මේක ගත්තාම මෙතන එනවා x වර්ගය 6ix ධන 3 වරක් 3 9යි. එතකොට මේගොල්ලෝ මේ දීලා තියෙන ස්ථාන වලට එන්නේ මෙන්න මේවා. ඔන්න ඔහොම. ඊළඟට අපෙන් අහනවා රෝමිලකම් අංක 2 රූපේ අඳුරු කළ කොටසේ වර්ගඵලය x වර්ගයේ ඍණ 6ix බව පෙන්වන්න. අඳුරු කළ කොටසේ වර්ගඵලය එන්නේ අපි ගත්තොත් එහෙම අඳුරු කළ කොටසේ වර්ගඵලය. අඳුරු කළ කොටසේ වර්ගඵලය අපි ගත්තොත් x ඍණ 3 වර්ගයෙන් අපි අඩු කරනවා x වර්ගය. එතකොට මෙතන එනවා x වර්ගයේ ඍණ 6ix ධන 9න් අඩු වෙනවා දරුවනේ x වර්ගය. එතකොට x වර්ගයට x වර්ගය ඉවත් වෙනවා. එතකොට එනවා x වර්ගය නෙවෙයි මෙතන අඩු වෙන්නේ 9 වර්ගය. මෙතන 9 වර්ගය අඩු නේ 3යිනේ අතන දීලා තියෙන්නේ. එතකොට මෙතන තුනේ වර්ගය තමයි අඩු වෙන්නේ. එතකොට මෙතන එනවා x වර්ගයේ ඍණ 6ix ධන 9න් අඩු වෙනවා 9ක්. එතකොට දරුවනි මේ 9ට 9 ඉවත් වෙනවා. x වර්ගයේ ඍණ 6ix වේ. ඔන්න ඔහොම. ඊළඟට අපි එනවා රෝමිලකම් අංක 3ට අඳුරු කළ කොටසේ වර්ගඵලයේ වර්ග එකක 16ක් නම් විශාල සමචතුරාර්ශයේ පැත්තක දිග. එතකොට අපි කරන්නේ x වර්ගයේ ඍණ 6ix සමාන කරනවා 16ට.
එතකොට අපිට පේනවා x වර්ගයේ ඍණ 6x මේ 16ත් මේ පැත්තට ගත්තාම ඍණ 16 සමානයි 0යි. දැන් අපි මෙයාගේ සාධක දෙකක් හොයනවා. ඍණ 16 සාධක යුගලයක් හොයන්න ඕනේ එකතු කළාම 6ක් එයි. අනිවාර්යයෙන්ම ඍණයි ධනයි. අපිට පැහැදිලි 8 වරක් 2 8 වරක් 2 16යි. එහෙනම් මෙතන ඉන්න සාධක දෙක වෙන්නේ x ඍණ 8 එක සාධකයක් අනික x ධන 2. මෙතනින් අපිට a වර්ගයේ සංගුණක එකහින්ද එකපාර සාධක යුගලේ ලියන්න පුළුවන් මෙහෙම දාගත්ත ගමන්. මේ දෙන්න තමයි සාධක දෙක. එතකොට අපි කියනවා එම නිසා x ඍණ 8 සමානයි 0 හෝ x ධන 2 සමානයි 0 වේ කියලා. වේ. එම නිසා x සමානයි 8යි හෝ x සමානයි ඍණ 2යි. ඊට පස්සේ අපි කියනවා x ඍණ විය නොහැක. ඍණ විය නොහැක. එය මිනුමකි. එය මිනුමකි. එම නිසා x සමානයි කීයද 8 වේ. x අපිට ගන්න බෑ. එතකොට අපි යන්න එනවා එම නිසා පැත්තක දිග මම මේ පැත්තට ගන්නම් මෙතනට ගන්නම්. එම නිසා අපි අහන්නේ සමචතුරාර්ය විශාල සමචතුරාර්යයේ පැත්තක දිග එන්නේ කොහොමද දරුවනි x අඩු කිරීම 3නේ. එතකොට x වෙනුවට අපි 8 ආදේශ කරා. ඒ කියන්නේ සෙන්ටිමීටර් 5 වේ. ඔන්න ඔහොමයි. පරිමිතිය ඒකක 20ක් වල. දැන් ඊළඟට තව ප්‍රශ්නයක්. මම ඒක මේ මෙතනම හදන්නම්. 4 වෙනි එක. පරිමිතිය ඒකක 20ක් වන ඍජු කෝණාංශයක දිගපළල විය හැකි පූර්ණ සංඛ්‍යාත්මක අගයන් අහනවා. දිගපළල විය හැකි. අපි දන්නවා පරිමිතිය 20ක් වෙනවා කියන්නේ a ධන b දිගපළල එකතු කරලා දෙකෙන් ගුණ කරාම තමයි පරිමිතිය ලැබෙන්නේ. දිගපළල ගුණ කරලා දෙකෙන් ගුණ කරාම පරිමිතිය එනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දිගපළල කීයද? 10යි. දෙකෙන් බෙදුවාම දිග සහ පළල සඳහා 10ක් වන පූර්ණ සංඛ්‍යාත්මක අගයේ ත්‍රිත්වයක් ඕනේ. ඒතකොට දිග කියන්නේ ඍජු කෝණාංශයක දිගම පැත්ත. 10ක් වෙන්න නම් අපිට මෙයාව ගන්න පුළුවන් 6ක්. එතකොට ඊට අනුරූප පළල 4ක් වෙනවා. 6යි 4යි 10යි දෙකෙන් ගුණ කරාම 20යි. ඔන්න එක යුගලයක්. ආහනේ පූර්ණ සංඛ්‍යාත්මක අගයන් සොයන්න. දිග සහ පළල විය හැකි පූර්ණ සංඛ්‍යාත්මක අගයන් සොයන්න. පූර්ණ සංඛ්‍යාත්මක අගයන් 6 4 ගන්න පුළුවන්. 7 3 ගන්න පුළුවන්. අපි පිළිවෙලට ලිව්වොත් 6 4 ගන්න පුළුවන්. 7 3 ගන්න පුළුවන්. 8 2 ගන්න පුළුවන්. 9 1 ගන්න පුළුවන්. ඔච්චර තමයි ඍජු කෝණාංශයක. 6 4 මේ 10ක් වෙන්නේ. 5යි ගන්න බෑ. එතකොට ඒක සමචතුරාර්යයක් වෙනවා. එහෙනම් දිග සහ පළල සඳහා එන්න පුළුවන් අගයන් තමයි ඔය කියන 6 4 7 3 8 2 9 1 6 7 ඒ ටික. අපිට ඒක මෙතනටම ගුරු කරන්න පුළුවන්. පිළිවෙලට ගත්තොත් 6 4 වගුවක් විදිහට ඊට පස්සේ 7 3 8 2 ඊළඟට 9 1 ඔන්න ඔහොමයි. ඔය තමයි පුතන් ප්‍රශ්නාන්ත 4ට විසඳුම්. මේකේ ලකුණු වෙන් කිරීම කරොත් අනිවාර්යෙන් මෙතන ස්ථාන එක ලකුණු දෙකක් එනවා. ඊට පස්සේ මෙතන මේ x දින 3 වර්ගයෙන් 3 වර්ගය අඩු වෙන බවට 1යි ප්‍රසාරණයට 1යි ලකුණු 2යි. ඊළඟට මේකේ සමාන කරනවට 1යි සාධක දෙකට 1 1 හම්බ වෙනවා. ඊට පස්සේ මෙන්න මේ x සමාන ඍණ විය නොහැක කියන කාරණාවට 1යි. එතකොට මෙතනට 5ට 1යි.
1 2 3 4. එතන ලකුණු 4ක් තියෙනවා. ඊළඟට පස්වෙනි එකේ දිග පළල එකතුව 10 බව පෙන්නනවට එකක් දෙන්න. මෙතන A කියන්නේ දිග, B කියන්නේ පළල කියලා සඳහන් කරලා තියන්න ඕන. අගයන් දීලා තියෙනවට එකක් දෙන්න. 1 2 3 4 5 6යි ලකුණු 10 හැදෙනවා ප්‍රශ්නාංක 4ට. ගැටලුවක් තියෙනවා නම් අහන්න දරුවෝ. සර් ඔව් කියන්න චන්දිව්. සර් තුන්වෙනි එක මේ ඔහොම නැතු වෙන විදිහකට හැදුවොත් ලකුණු කොහොමද තුන්වෙනි එක 16ට සමාන කරන්න කොහොමද ගත්තේ? ඒකෙස විශාල සමචතුරස්‍රයේ පැත්තක දිග x වර්ගයේ ඍණ 6x ධන 9. එතකොට x වර්ගයේ ඍණ 6x 16යි 16 ධන 9 වර්ගමූලය. වර්ගඵලය 16යි. මොකද කිව්වේ? එතනස x වර්ග ඔයා මෙතනින් ගන්නෙ. මෙහෙම. එතකොට x ඍණ 3 සමානයි වර්ගමූල 16යි. නෑ සර්. එහෙම එතනස x වර්ග ඍණ 6x 16යි. ඒකට අර 9 එකතු කරලා වර්ගමූල කරන්නේ. පූර්ණ වර්ගයක් විදිහට හදලා. පූර්ණ වර්ගයක් කරා. මෙතන එතකොට 25 එනවා. x ඍණ 3 වර්ගයේ සමානයි. එතකොට ඒ කියන්නේ මෙන්න මෙහෙම ඔයා කියන්නේ. x වර්ගයේ ඍණ 6යි x සමානයි 16යි. පූර්ණ වර්ගයක් වෙන්න එකතු කළ යුතු නියතය හොයනවා. මේ දෙකටම එකතු කරනවා. මෙයා පූර්ණ වර්ගයක් කියනවා. මැද පදේ සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කරනවා. 9යි 9යි. එතකොට මෙයා එනවා x ඍණ 3 වර්ගය සමානයි 25යි. ඊට පස්සේ x ඍණ 3 වර්ගය 25යි නම් ඔයා මෙයාගේ වර්ගමූලය ගන්නවා. එතකොට මෙයා x ඍණ 3 සමානයි 5යි කියලා අපිට එනවා එකපාරට. නේ? එහෙමනේ x හොයන්න ඔව් නැතුව. සර්. ඔව් සර්. ඔකේ අර 3 කියලා දීලා තියෙනවනේ එතන කුඩා සමචතුර. ඔව් මෙතන 3 කියලා දීලා තියෙනවා. මේකට ලකුණු හම්බ වෙනවා පුතේ සම්පූර්ණ. මේ සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. මේ ටික ඔක්කොම හම්බ වෙනවා. වැරදක් නැහැ. ඒක හරි. අර මේ පූර්ණ වර්ගයක් මේක දැන් මේක වර්ග මේක අපි කියන්නේ වර්ග පූර්ණයෙන් වර්ග සමීකරණ විසඳීම. මේක අපි 11 පන්තිත් තමයි කතා කරන්නේ. ඒ වුණාට ඔයාලා මේ දැනුම තියෙනවා නම් ඒක භාවිතා කිරීම වරදක් නැහැ. වර්ග පූර්ණයෙන් වර්ග සමීකරණ විසඳන අවස්ථාව. මේක අපි කරේ සාධක ඇසුරින් විසඳීම. මේ සාධක ඇසුරින් විසඳන විදිය තමයි මේ. වර්ග සමීකරණ විසඳන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. සමහර වර්ග සමීකරණ සාධක වලින් විසඳන්න පුළුවන්. දැන් 10 දී ඔයගොල්ලන්ට තියෙන්නේ සාධක හැදෙන ඒවා. ඊට පස්සේ සාධක හැදෙන්නේ නැති අවස්ථාවක් ගියොත් අපි වර්ග පූර්ණයට යනවා නැත්නම් සූත්‍රයට යනවා. සූත්‍රයකුත් තියෙනවා. ඉතින් ඔයා මේක දැකපු එක හරි වටිනවා. ඒතර මේ පීවර මෙච්චර යන්න ඕනේ නැහැ. මම මේක මෙතනට ඔයාලව ගෙනාවේ නැත්නම් මේක සමහර අයට ආයි මුල් කියලා දෙන්න එපා. මෙතන පූර්ණ වර්ගයක් වෙන්න එකතු කළ යුතු නියතේ හොයලා ඒ නියතේ දෙපැත්තටම අපි එකතු කරනවා. ඊට පස්සේ තමයි මෙයාගේ පූර්ණ වර්ගය ලියන්නේ. ඊට පස්සේ අපිට x ඍණ 3 ඕනේ හින්දා වර්ගමූල 25 ගන්නවා. එතකොට උත්තරේ 5යි. ඒක තමයි මෙතන අපි ගත්තේ. සම්පූර්ණ ලකුණු ලැබෙනවා. බොහොම හොඳයි. ඔන්න ඔහොමයි. මේ වෙනස් අවස්ථාවන් ඉදිරිපත් කරන්න. එතකොට තමයි වඩා වටින්නේ. ඔබ නිවැරදිද කියලා බලා ගන්නත් පුළුවන්. තව කෙනෙක්ට ඒ ක්‍රමය, ඒ අවස්ථාව හඳුන ගන්නත් පුළුවන්. අපිට එන්න තියෙන දැන් ප්‍රශ්නාංක 5ටනේ. ප්‍රශ්නාංක 5 තියෙන්නේ ශ්‍රේණි වලින්. සමාන්තර ශ්‍රේණිද කොයිද? ප්‍රශ්නාංක 5. අපි සම්බන්ධ වෙමු ප්‍රශ්නාංක 5ට.
කාට හරි මේක ලියා ගන්න ඕනද? කාලේ ඕනද? මේකත් ලියා ගන්න දරුවනි හැමෝම. මේකත් ලියා ගන්න වෙනස් ක්‍රමයක් කියලා. 10 වෙනස්. අපි එමුද ඊළඟ ගැටලුවට එහෙමනම් දරුවනි අපි එමු ඊළඟ ගැටලුව ඊළඟ ගැටලුව ඉන්නේ පස්වෙනි ප්‍රශ්නය අලංකාර කම්බි දැලක් සැකසීම සඳහා දිග සෙන්ටිමීටර් 10ක් වන කම්බි කැබලි සහ ඇන යොදා ගනිමින් සකස් කළ ලද කොටස් රාශියකින් 3ක් රූපයේ දැක්වේ. ඔව් ප්‍රශ්න දෙකයි අහලා තියෙන්නේ. සමාන්තර ශ්‍රේණි පිළිබඳ දැනුම නේ සමාන්තර ශ්‍රේණි පිළිබඳ දැනුම අපි යමු බලන්න ඒක සාකච්ඡා කරන්න. ඔව් මේ ප්‍රශ්නෙට අපි එන්න හදා. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නේද තියෙන්නේ? දුන්නේ හරිද පේනවද? ඔව් සර් පේනවා. හරි. අලංකාර කම්බි දැලක් සැකසීම සඳහා දිග සෙන්ටිමීටර් 10ක් වන කම්බි කැබලි සහ ඇන යොදා ගැනීම සකස් කරන කොටසක් රූපේ දැක්වේ. ඔව් අපින් අහන්නේ මොකද්ද? මේ ආකාරයට කොටස් 12ක් සැකසූ විට ඒ සඳහා අවශ්‍ය වන මුළු ඇන සංඛ්‍යාව සඳහා ඇන 50 ඇති පෙට්ටි 5ක් ප්‍රමාණවත් බව කමල් පවසයි. ඔබ ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව පහදා දෙන්න. මේ ආකාරයට කොටස් 12ක් සකස් කළ විට. ඔව් ඇන. අපි බලමු මෙතන තියෙන ඇන ගාන කීයද කියලා. මේකේ ඇන ගාන එනවා ඇන 1 2 3 4. පළවෙනි එකේ ඇන 4යි. මම මේ හරින් හදනවා. පහක් තියෙනවා. පහයි.
පළවෙනි එක යන 5යි දෙවෙනි එක යන කීයක් එනවද 5යි 6යි 7යි 8යි නේ ඊළඟ එකේ ඊට පස්සේ 3 3 තමයි වැඩි වෙන්නේ නේද 8යි 3යි 11යි හරිනේ 3 3 නේද වැඩි වෙන්නේ එතකොට අපෙන් අහන්නේ මොකද්ද අපෙන් අහන්නේ ඔව් 5 8 11 මොකද වෙලා දැන් 5 8 11 5 8 11 තමයි යන්නේ ওই විදිහට මේ ඇන පස්වෙනි ගාන දැන් මොකද්ද මේ කියන්නේ කියනවා මේ ආකාරයට කොටස් 12ක් සකස් කරන විට එතකොට මේ 12 වෙනි පදය සකස් කරන විට මුළු වෙන සංඛ්‍යාව සඳහා ඕ අපි හොයාගන්න ඕන පුතා S12 S12 සෙවීම එතකොට අපිට එනවා A සමානයි 5යි D සමානයි 8න් 5ක් අඩු කරාම 3යි N සමානයි 12යි S12 තමයි අපි හොයන්න තියෙන්නේ අපි ඒ සඳහා යොදා ගන්න සූත්‍රය Sn සමානයි n බෙදීම 2ක් 2යි a එකතු කිරීම n ඍණ 1යි d සූත්‍රයට අනුව d සූත්‍රයට අනුව එතකොට අපිට එනවා S12 12 බෙදීම 2 2යි a කියන්නේ පුතා දෙවරක් 5 එකතු කිරීම 12 අඩු කිරීම 1 d කියන්නේ 3 12 දෙකෙන් බෙදුවාම 6යි දෙවරක් 5 10යි ඊට පස්සේ 12න් එකක් අඩු වෙනවා ඒ කියන්නේ 11යි 11 ගුණ වෙනවා 3 එතකොට මෙතන එනවා 6 10 33 එතකොට එනවා 33යි 10යි 43යි ඒ කියන්නේ 6 වරක් 3 18යි 6 වරක් 4 24යි 25යි S12 එම නිසා අපි කියනවා 258ක් ඕන අවශ්‍ය ඇන ප්‍රමාණය 258කි ඊට පස්සේ ඇන 50 පෙට්ටි 5ක ඇති ප්‍රමාණය ඇති 50 පෙට්ටි 5ක ඇති ඇන ප්‍රමාණය එහෙම ගමු 50 පෙට්ටි 5ක ඇති ඇන ප්‍රමාණය එතකොට එනවා 50 ගුණ කිරීම 5 250යි අපි අහන්නේ ප්‍රමාණවත් වෙන බව එතකොට අපිට කියන්න පුළුවන් 258ක් ඕන තියෙන්නේ 250යි මෙයා වැඩි එම නිසා 50 පෙට්ටි 5 ප්‍රමාණවත් නොවේ ප්‍රකාශය අපිට කියන්න තියෙන්නේ අසත්‍යයි ඔන්න ඔහොමයි පළවෙනි එකට ඊයත රටාවේ එක් කොටසක් සැකසීම සඳහා සම්බන්ධ කර ඇති කම්බි කැටලි සංඛ්‍යාව සහ ඇන සංඛ්‍යාව අතර වෙනස 16ක් වන්නේ රටාවේ කීවෙනි කොටසේද කියලා අහනවා. ඔව් ඊට ඉස්සෙල්ලා අපි මේකේ ලකුණු වෙන් කරමු.
සූත්‍රයට ආදේශ කරනවට එකයි ඊට පස්සේ සූත්‍රයට එකයි ආදේශය කරනවට එකයි 258ට එකයි 250ට එකයි සැසඳීම තුල ප්‍රකාශය අසත්‍යයි කියලා කියනවට එකයි. ඔන්න ඔහොමයි ඒ. සූත්‍රයට එකයි ආදේශයට එකයි 257ට එකයි 250ට එකයි සැසඳීමත් සමග මේ ප්‍රකාශය අසත්‍යයි කියනවට එකයි. ඒ අනුව දරුවනි ලකුණු 5ක් තියෙනවා එතන. ලකුණු 5ක් තියෙනවා. ඉහත රටාවේ කොටසකට සැකසීම සඳහා සම්බන්ධ කර ඇති කම්බි කැපලි සංඛ්‍යාව සහ ඇන සංඛ්‍යාව අතර වෙනස 16 වන්නේ රටාවේ කීවෙනි කොටසද කියලා අහනවා. ඔව් අපි බලමු. එතකොට කම්බි කැපලි අපි එන්නේ දැන් රෝමි ලකම් අංක 2ට කම්බි කැපලි කොහොමද එන්නේ? කම්බි කැපලි එනවා පුතා පළවෙනි එකේ 1 2 3යි 6යි. අපි මෙහෙම ලියමු නේද? ඒක අපිට ගොඩක් පැහැදිලි. කම්බි කැපලි ඇන ගණන. එතකොට මේ පළවෙනි එක. එතකොට මේක එනවා කම්බි කැපලි 6යි ඇන 5යි. ඊළඟ එකේ කම්බි කැපලි 1 2 3 4 5 6 7 8 9 10 11 12 ඇන ගණන 3යි 6යි 7යි 8යි. ඊළඟ එකේ කම්බි කැපලි ඒකෙත් එතකොට ඔබට පේනවා 6යි 6 වැඩි වෙන්නේ. මේ 3යි 6යි 1 2 3 4 5 6 18යි. ඇන ගණන කීයද? 5යි 8යි. එතකොට 3ක් වැඩි වෙනවා 11යි. ඔන්න ඔහම තමයි රටා දෙක යන්නේ. මේ දෙකේ වෙනස ඔබට කියනවා මේ අලංකාර කම්බිදල සැකසීම සඳහා දිග 10ක් වන කම්බි කැබලි යොදා ගන්නවලු. එතකොට මේකේ වෙනස 16ක් වෙන්නේ. ඔව්. අපිට දැන් පුළුවන් නේද මෙහෙම ගන්න. මේ දෙකේ පොදු පදය ගන්න. මේ දෙකේ පොදු පදේ කොහොමද? මෙයා 6 6 වැඩි වෙවි යන්නේ. 6 6 වැඩි වෙවි යන්නේ. එතකොට මෙයාගේ පොදු පදේ 6යි. මෙයා 3 3 වැඩි වෙවි යන්නේ. 3 3. මෙයා 3 3 වැඩි වෙවි යන්නේ. එතකොට මෙයා එන්නේ 3යින් එකතු කිරීම 3 වරක් 1 3යි 5 වෙන්න 2යි. මෙයාගේ 6 ගුණාකාරය. එතකොට අපිට කියනවා මේකේ වෙනස වෙන්නේ 6යි n ගෙන් අඩු වෙන්න ඕන 3යි n එකතු කිරීම 2. එතකොට තමයි වෙනස. ඒක සමාන කරනවා අපි 16ට. එතකොට මෙතන එනවා 6යි n අඩු කිරීම 3යි n අඩු කිරීම 2 සමානයි 16යි. දැන් අපි 6යි n ගෙන් 3යි n අඩු කරාම 3යි n අඩු කිරීම 2 16යි. දෙපැත්තටම දෙකක් එකතු වෙනවා. මෙයාටත් එකක් එකතු වෙනවා. 3යි n සමානයි එතකොට 18යි. 3යි n දෙපැත්තම 3ෙන් බෙදෙනවා 18ත් 3ෙන් බෙදෙනවා 3ට 3 ඉවත් වෙනවා n සමානයි 6යි. n සමානයි 6යි. ඒ කියන්නේ නම් කීවෙනි අවස්ථාවද? කීවෙනි කොටස? 6 වන කොටසේදී. 6 වන කොටසේදී කියලා අපි උත්තරේ දෙනවා. ඔන්න ඔහොමයි. වෙනත් විදිහකට හැදුවද කොහොමද? කතා කරන්න. දනුල කොහොමද කරේ? සිලුනි හිරුක රවිදු කොහොමද රවිදු කතා කරන්නේ? හදුවේ නැද්ද මේ ගණන් ටික? චන්දිරු මෙහෙමද හැදුවේ? ඔව්. මෙතන පළවෙනි මේ දෙන්නට එක එක දෙන්න සමාන කරනවට එකක් දෙන්න 1 2 3යි ඊට පස්සේ 3යි n සමානයි 18ට එකක් දෙන්න 6 වෙනි කොටසට එකක් දෙන්න. ලකුණු 5යි. ඔව් කියන්නේ. සර් 3යි n ධන 2 වෙනවල 3යි n ඍණ 1
ධන 5 ගන්න බැයි. 3යි n ඍණ 1 ධන 5. කොහොමද? ඔව් සර්. n ඍණ එකට වරහණක් කියනවා. මෙහෙම. ඔව් සර්. නෑ සර් 3 අපි වරහණෙන් එන්නේ. ඒ කිව්වේ 3යි n. ඔව්. ඍණ 1 සර් මේ 3 වරහණක් ඍණ n ඍණ 1. කොහොමද? නෑ සර් 3යි වරහණ ඇරලා n ඍණ 1 වරහණ. 3යි n වරහණ අඩු කිරීම 1. කොහොම? නෑ සර් n ඍණ 1 තමයි සර් වරහණ ඇතුළට එන්නේ. ආහා. එහෙම. කොහොම? ඈ? ඔව් සර්. ඔව් සර්. ඒ කියන්නේ වාක්‍යයෙන් මේකේ පොදු පදය කොහොමද ගත්තේ? ඔව් සර්. ඒක ධන කොහොමද? 5. ඈ? ඒක ගත්තේ කොහොමද? ධන 5. ධන 5ක් වෙනවා මේක. ඔව් සර්. ආහා. හරි. ඔයා මේකෙන් ගත්තේ පුතේ. ඒ ධන එන්ඩින් එකයි d සූත්‍රයෙන් නේ. ඔව් සර්. ඔව්. මේක තව පොඩ්ඩක් සුළු කරොත් ඔයාලට මෙතනට එන්න පුළුවන්. 3යි n ඍණ 3 ධන 5. ඒ කියන්නේ 3යි n ධන 2 නේ? හරි. වැරද්දක් නැහැ. මේකම තමයි ඉතින් මෙතන තව පොඩ්ඩක් සුළු කරාම මෙතනට එනවා. හරි. උත්තරේ එනවනේ 6. ඔව් සර් 6. 6 එනවා. ඒ ලකුණ හම්බ වෙනවා. අපි අවසාන 6 වෙනි ප්‍රශ්නෙට එන්න හදන්නේ. 6 වෙනි ප්‍රශ්නේ. සූදානම්ද? ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6 පුතා බීජගණිතය ත්‍රිකෝණාකාර කම්බි රාමුවක පැති තුනේ දිග මෙහෙම දීලා තිනවා ත්‍රිකෝණාකාර කම්බි රාමුවක් මේකේ පැති තුනේ දිග එකක් a අනික a බෙදීම 2 අනික 2යි a බෙදීම 3 වේ කම්බි රාමුව සෑදීමට අවශ්‍ය මුළු කම්බියේ දිග ඒකක 52 නම් ඒ කීයද කියලා අහන්න. පරිමිතියනේ. එතකොට එන්නේ 2යි a බෙදීම 3 a බෙදීම 2 a සමාන කරනවා 53ට. 52ට. සමීකරණයක්. අපි මේ පැත්ත සුළු කරගමු. මෙතන යටි එකක් දැම්ම පොදු හරය ගත්තා 3යි මෙතන 2යි මෙයා 3 නෙවෙයි මෙතන සෝරි 6 මෙතන 6 ගන්නෙ 3 2 පොදු හරය 6 මෙයා දෙකෙන් ගුණ වෙනවනේ නේ එතකොට දෙවරක් දෙක 4යි මෙයා 3ෙන් ගුණ වෙනවා මෙතන උඩ 3යි මෙයා 6ෙන් ගුණ වෙනවා 6යි සමානයි 52යි මේ ටික එකතු වෙන 4යි 3යි 7යි 6යි 15යි 4යි 3යි 7යි 7යි 6යි 7යි 6යි 13යි 13යි බෙදීම 6 සමානයි 52යි 13න් බෙදුවා 13ව 1යි 13ව 4යි ඒ බෙදීම 6 සමානයි 4යි හරහාට ගුණ කරා ඒ සමානයි 6 වරක් 4 ඒ සමානයි 24යි කීවෙන් අපෙන් අහන්නේ ඒ කියාගේ 24යි අමාලි x නම් සංඛ්‍යාවක් සිතා ඒකේ b කොටස මේ a b කොටස අමාලි x නම් සංඛ්‍යාවක් සිතා එහි දෙගුණයට 3ක් එකතු කළ විට y සංඛ්‍යාව ලැබේ දෙගුණයට 2x 3ක් එකතු කළ විට y සංඛ්‍යාව ලැබෙන බවද y සංඛ්‍යාවේ දෙගුණෙන් 9ක් අඩු කළ විට y සංඛ්‍යාවේ දෙගුණෙන් 9ක් අඩු කළ විට x සංඛ්‍යාව ලැබෙන බවද පවසයි xy අහන x නම් සංඛ්‍යාව සිතා එහි දෙගුණෙන් 3ක් අඩු කරාම y එනවද
y ගේ දෙගුණෙන් 9ක් අඩු කරාම x එනවා. මේක අපි 1 2 කියලා ගන්නවා. අපෙන් අහන්නේ x සහ y. අපි යනවා ආදේශ පියවර වලට. හොඳම විදිය මෙතන ආදේශයෙන් හදන එක. එක්කෙනෙක් හොයාගත්තා නම් හරි. මම ගන්නවා එකෙන් y දෙකට ආදේශය. දෙකට ආදේශය. අහන්න සර් අර පළවෙනි එක 2x දින 3 නේද? x නම් සංඛ්‍යාව සිතා අඩු කළ විට ඔව් අඩු කළ විට ඔයා හොඳ වෙලාවට කිව්වේ. හරි පුතේ මෙතන අඩු කිරීම 2x දෙගුණෙන් 3ක් අඩු කළ විට. හරි thank you. x ආදේශ කරනවා අපි. මෙයා y ව මෙතන දෙකේ y ට ආදේශ කරනවා. එතකොට මෙතන එනවා ආදේශය දෙගුණයක් y වෙනුවට මම දාන්නේ කාවද මෙතන 2x ඍණ 3 සමා ඍණ 9 සමානයි x. මෙතන y වෙනුවට මේ 2x ඍණ 3 ආදේශ කරා. දැන් x වලින් එනවා සමීකරණය. 4x ඍණ 2 වත් 3 6 ඍණ 9 සමානයි x. 4x ඍණ 15 සමානයි x. එතකොට 4x මේ x මෙහාට ගෙමු ඍණ x 15 යහ පැත්තට ගෙනියමු ධන 15යි. මේ 15 මම මේ පැත්තට ගත්තා. මෙයාව මෙහෙට ගත්තා. 3x සමානයි 15යි. එම නිසා x සමානයි 15 බෙදීම 3යි. x සමානයි 5යි. x සමානයි 5යි. දැන් y ව හොයන්න මොකද කරන්නේ? x සමානයි 5 අපි ආදේශ කරනවා එකට ආදේශය. එකට ආදේශය. එතකොට එනවා දෙවරක් 5 අඩු කිරීම 3 සමානයි y. 10 අඩු කිරීම 3 සමානයි y. එම නිසා y සමානයි 7යි. y සමානයි 7යි. එම නිසා දරුවනි x සමානයි 5යි y සමානයි 7 වේ. අන්න එහෙමයි. ලකුණු බෙදුවොත් මෙතන සමීකරණයට 1යි පොදු හරය හරලා ලවය සකස් කරනවට 1යි ඊළඟට මේ ටික එකතු කරලා මෙතනට 1යි ඊට පස්සේ 6න් 4 ගුණ කරනවට 1යි උත්තරේට 1යි. මෙතන ලකුණු 5යි. මේකේ සමීකරණ දෙකට එක හම්බ වෙනවා. මෙතන ආදේශ පීවරට එකක් එනවා x සමානයි 5ට එකක් එනවා. මෙතන පොඩි ලකුණු එක පොඩි වෙනසක් එනවා. මෙන්න මේක අඩු කරන්න මෙතන 4ක් දෙන්න. මේකට 4යි පුතා. මෙතන එතකොට ආදේශයට එකයි උත්තරේට එකයි. මෙතන ආදේශයට එකයි උත්තරේට එකයි. එතන ලකුණු 6යි. 3යි 4යි 5යි 6යි. මෙතන 6යි 4යි. ඔබට එනවා එතකොට 10න් කීයද කියලා. 10න් කීයද කියලා. අපි ඔය සම්පූර්ණ කරේ එතකොට සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න A පාර්ට් එක. ඒකේ ඔයගලන්ට තක්සේරුවක් ගන්න පුළුවන් එතකොට. නේ? ඒකේ තක්සේරුවක් ගන්න පුළුවන් අපිට එතකොට ඒකේ B පාර්ට් එක තමයි ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ. මම දැන් කාලය ගන්නෙ නැහැ. අපි පැය දෙකකට ආසන්න කාලයක් හිටින් හින්දා අපි පුතාලට තියෙන දිගටම මේ පේපර්ස් පොත කරගෙන යන්න ඕන අනිවාර්යෙන්. මේ පේපර්ස් ටික හොඳට හදාගෙන යන්න කල්පනාවෙන්. ඊට පස්සේ ටර්ම් ටෙස්ට් පේපර්ස් වලට එනවා අපි මේ මම පැවරුම සකස් කරපු ගම ඕව දැනුවත් කරන්නම්. එතකොට ඔයගලන්ට තියෙන එක අරගන්න අරගෙන ටර්ම් ටෙස්ට් පේපර්ස් වලට අපි යමු. හරි? ඊට පස්සේ වෙලාව අපි වෙන් කරගෙන යමු දවස් දෙකක්. ඊට පස්සේ O level අපි 11 පන්තියත් පටන් ගන්න ඕන. දවස් දෙක බෙදාගෙන යමු. ඔයගලගේ පළවෙනි අන්තිම වාරේ ඉවර වෙන්නේ දැන් ඉස්කෝල වල විභාග තියන්න අරන් තියෙනවා. ඔයගලගෙත් එහෙමද කොහොමද? සංදීප් තිබ්බද විභාගය? නෑ. එහෙම තියෙනවද මොකක් හරි එක? නෑ සර් එහෙම කිව්වේ නෑ. ඒක තමයි තාම ඉස්කෝලේ පටන් සමහර ඉස්කෝල වල මේ පටන් ගන්න තියෙනවා. උගන්වන්න තියෙන වෙලාවක් පේපර්ස් මේ දුන්නේ කොහොමද? දෙසැම්බර් ඉස්කෝලේ තියෙනවයි කියලා කිව්වා මේ
අන්තිම වාර දැන් ඉස්කෝලේ මේ මොනවද කරන්නේ දැන් පාඩම? අන්නෑසෝ මන් තාම එක දවසයි ගියේ ආ, දැන් ඒක. ඊළඟ සතිය යන්න තියෙනවා. කොහොමද ඉතින් පුතේ ඉස්කෝලේ සිලබස් එක ආවරණය කරන්න ලොකු කාලයක් යයි. ඉතින් වාර දෙකක් කෙරුන්නේ නැහනේ. ඉතින් මේ ඒක ඒක සමහර පාඩම් අඩු කරලා කරන්න. නෑනේ ඒක විනාශ කරානේ ඊට පස්සේ. ඒක අඩු කරන්න එපා කියලා දැම්මනේ. අමාත්‍යාංශයෙන් ඉවල තිබුණානේ. ඒ කිසිම කප්පාදුවක් නැහැ සම්පූර්ණ සිලබස් එක ආවරණය කරන්න කියලා. නමුත් එහෙම කිව්වට වැඩක් වෙන්නේ නැහැ. පන්තියේ ඉතින් සම්පූර්ණ සහභාගී වෙන්නේ නැහැ. නේ? කාලච්ඡේද 120කට ගියොත් 60 තමයි එන්නේ. ඉතින් ඒක සාර්ථක නැහැ. ඒ වුණාට ඉතින් ඕගොල්ලන්ට දැන් මේ කාරණා සම්පූර්ණයි. පුතාලගේ තින්නේ උනන්දු උත්සාහය එක තමයි ඉදිරි ගමන තියෙන්නේ. පුළුවන් තරම් මේකේ ගණන් හදන්න අමාරුවෙන් දැන් හොයාගන්න. ඒවා ට්‍රැස් කරලා තියාගෙන දෙතුන් සැරේ බලලා ඒවා තමයි ඔබ මගෙන් අහලා විසඳ ගන්න ඕනේ. ටයිමින් වලට ගණන් හදන්න. හිතෙන වෙලාවට හදන්න එපා. පේපර් එක හදනකොට පේපර් එකක් විදිහට ඒක තේරුම් අරගෙන හදන්න. ඒ කියන්නේ කාල රාමුවට අනුව අනිවාර්යයෙන්ම පැය දෙක පැය තුන රාමුව තුල ඔබ හදන්න ඕනේ. තේරුණාද? එහෙමනම් අපි අද මෙතනින් සමුගමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. පුතාලා අර කරපු පේපර් එක මම පුළුවන් ඉක්මනින් බලලා දෙන්නම්. ඒකේ රෆ් කොපියක් ඔයගොල්ලෝ මට ලැබෙන්න සලස්සන්න. එතකොට තවත් මට ඒක බලන්න පහසු වෙයි. හරි එහෙමනම්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක් ආයිබෝවන්. Thank you, sir. Good night. Good night.